සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ සදහම් නිදානය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපේ ජීවිතේට ලැබිච්ච ලොකුම වාසනාව තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම කෙනෙකුගේ ජීවිතයට ලැබෙන විශාල භාග්‍යයක්. ඒ කෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියාම ඒ කෙනාගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටියාද ආන් ඒ කෙනා මරණින් මත්තේ අපාය යන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේව යම් කිසි කෙනෙක් සරණ ගියාම ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙනෙක් අහන්න පෙළඹුණාම ඒ කෙනා තමන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු ටිකෙන් ටික හදා ගනිමින් තමන්ගේ ජීවිතේ දියුණුව කරා ගෙන යනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මේ ලෝකයේ මනුස්සයන්ගේ ජීවිතයේ ස්වභාවය ගැන. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මේ ලෝකයේ මනුස්සයන්ගේ ජීවිතයේ යථාර්ථය ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා, මේ ලෝකයේ සමහර මනුස්සයෝ සමහර කතාවලට කැමතියි. ප්‍රියමනාපයි ඒ කතා. ඒ වගේම සමහර මනුස්සයෝ ඒ කතාවලට අකමැතියි. අප්‍රියමනාපයි ඒ කතා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කතා කිරීම ගැන සඳහන් වෙන බුද්ධ දේශනාවක් තමයි අද ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛතා සූත්‍රය, කිපෙන කතාව ගැන වදාළ දේශනාව. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතය කියන කොටසේ. ඒ අංගුත්තර නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දිනවල වැඩ ඉන්නේ සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකේ පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයෝ 5 දෙනත් එක්ක මෙන්න මේ කතාව කරන්න බෑ. මේ කතාව ඒ පුද්ගලයෝ 5 දෙනත් එක්ක කරනකොට
මේ අය කිපෙනවා කියලා. ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අස්සද්දස්ස භික්කවේ සද්දා කතා දුක්ඛතා. මහණෙනි ශ්‍රද්ධාව නැති කෙනත් එක්ක ශ්‍රද්ධාව පිළිබඳ කතාව කරන්න දුෂ්කරයි. දුක්ඛතා කියලා කියන්නේ දුෂ්කරයි. ඒ කතාව කරන්න. ඊට පස්සේ දේශනා කරනවා දුස්සීලස්ස සීල කතා දුක්ඛතා. දුස්සීලයාත් එක්ක සීල කතාව පිළිබඳ කතාව කරන්න බෑ දුෂ්කරයි. අපස්සුතස්ස බාහු සච්ච කතා දුක්ඛතා. අල්පශ්‍රුතයාත් එක්ක බහුශ්‍රුත භාවය පිළිබඳ කතාව කරන්න දුෂ්කරයි. මච්චරියස්ස ඡාග කතා දුක්ඛතා. මසුරු කෙනාත් එක්ක මසුරු කෙනාට දීම පිළිබඳ කතාව කරන්න දුෂ්කරයි. දුප්පඤ්ඤස්ස පඤ්ඤා කතා දුක්ඛතා. ප්‍රඥාව නැති කෙනත් එක්ක ප්‍රඥාව පිළිබඳ කතාව කරන්න දුෂ්කරයි, අපහසුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ශ්‍රද්ධාව නැති කෙනත් එක්ක ශ්‍රද්ධාව පිළිබඳ කතාව කරන්න දුෂ්කර වන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ට ශ්‍රද්ධාව නැහැ. අන්නේ ශ්‍රද්ධාව නැති කෙනත් එක්ක ශ්‍රද්ධාව පිළිබඳ කතාව කරන්න අපහසු වෙන්නේ ඒ කෙනාත් එක්ක ඒ කතාව කරද්දී ඒ කෙනා ගැටෙනවා කියනවා. කුප්පති කිපෙනවා කියනවා. ව්‍යාපජ්ජති තරහ ගන්නවා. ෆතිත්තියති විරුද්ධව නැගී සිටිනවා. කෝපංච දෝසංච අපච්චයම් පාතු කරෝති. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරනවා. ඒකට හේතුව මොකද්ද? ඒ කෙනා තුළ ශ්‍රද්ධා සම්පත්තිය නැහැ කියනවා. ඒ හේතුවෙන් ශ්‍රද්ධාව පිළිබඳව කතා කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබන්නේ නැහැ කියනවා. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව පිළිබඳ කතාව කිපෙන කතාවක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වත්නි, ඔන්න සාමාන්‍ය ලෝකේ යම්කිසි කෙනෙක් එක්ක ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහන්, සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානං, බුද්ධ භගවා ආදී බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. ඒ කියද්දී ඒ කෙනා මේකට කිපෙනවා. ශ්‍රද්ධාව නැති කෙනා මේකට කිපෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ කියනවා. මේ ධර්මයේ මනාකොට දේශනා කරපු ධර්මයක්, ස්වාක්ඛාත වූ ධර්මයක්, සන්දිට්ඨික වූ ධර්මයක්, අකාලික ධර්මයක්, ඒහිපස්සික ධර්මයක්, ඕපනායික ධර්මයක්, පච්චත්තම් වේදිතබ්බ විඤ්ඤූහි, තම තම නැනපමණින් අවබෝධ කරගන්න තියෙන ධර්මයක් කියලා ධර්මයේ ගුණ කියද්දී ශ්‍රද්ධාව නැති කෙනා ඒකට කිපෙනවා. ඊට පස්සේ සංඝයා පිළිබඳව ගුණ කියනවා. බුදුරජාණන් වහන්සේගේ මේ මගපල්ලාභී ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි ආදී වශයෙන් ගුණ කියනවා. ගුණ කියද්දී ශ්‍රද්ධාව නැති කෙනා මේකට කිපෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව නැති කෙනත් එක්ක ශ්‍රද්ධාව පිළිබඳව කතා කරන්න බෑ. එතකොට මේ ලෝකේ ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක ශ්‍රද්ධාව පිළිබඳව කතා කරද්දී ඒ කෙනා මේකට කිපෙනවා, තරහ ගන්නවා, සතුටු වෙන්නේ, කෝපය, ද්වේෂය පහළ කරනවා. එතකොට අපිට සාමාන්‍ය ලෝකේ කෙනෙක් එක්ක ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක බුදුරජාන් වහන්සේගේ ගුණ කියද්දී
ඒ කෙනා ඒක අහන්නේ නැහැ. එතනින් ලිස්සලා යනවා. අපිට සාමාන්‍ය ලෝකේ දකින්න ලැබෙනවා මිසදිටු ගත්තු කෙනෙක් එක්ක අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. සතුටු වෙන්නේ නැහැ. සතුටක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ශ්‍රද්ධාව නැති නිසා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ධනංජානි කියලා බැමිණියක්. මේ ධනංජානි බැමිණිය තෙරුවන් සරණේ පිහිටපු උපාසිකාවක්. නමුත් මෙයගේ ස්වාමි පුරුෂයා, මෙයාගේ බමුණා තෙරුවන් සරණේ පිහිටලා නැහැ. මේ සදහැවත් වුණ ධනංජානි බැමිණිය යම් කිසි අවස්ථාවකදී වැටෙන්න ගියත් නමෝ බුද්ධාය කියලා කියනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියනවා. මේකට අර ධනංජානි බැමිණියගේ ස්වාමි පුරුෂයා අකමැත්තෙන් හිටියේ. ඒ නමෝ බුද්ධාය කියන වචනේ කියද්දිම කිපෙනවා. ඒ නමෝ බුද්ධාය වචනේ කියද්දිම නොසතුට පහළ කරනවා. තරහ ගන්නවා, ද්වේෂය ඇති කර ගන්නවා. ඉතින් මේ ධනංජානි බැමිණිය එක් අවස්ථාවක වැටෙද්දී අර මිසදිටු ගත්ත බ්‍රාහ්මණයා ඉදිරියේ වැටෙද්දී නිරායාසයෙන්ම පිට වුණා නමෝ බුද්ධාය කියන වචනේ. එතකොට අර බමුණට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ද්වේෂයෙන් පරුස වචනෙන් බනින්න පටන් ගත්තා. කිව්වා මං ඔය ශ්‍රමණ ගෞතමයන් එක්ක ගිහිල්ලා වාද කරන්නම්. වාද කරලා ශ්‍රමණ ගෞතමයන් මම පරද්දනවා කියලා. එතකොට ශ්‍රද්ධාව නැති කෙනත් එක්ක පින්වත්නි ශ්‍රද්ධාව ගැන කතා කරන්න බෑ. ශ්‍රද්ධාව ගැන කියවෙන වචනයක් ඇහෙනකොට පවා අර ශ්‍රද්ධාව නැති කෙනාට කේන්ති යනවා. තරහ ගන්නවා. නොසතුට පහළ කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීලස්ස සීල කතා දුක්ඛතා. මහණෙනි, දුස්සීලයාත් එක්ක සීලය පිළිබඳව කතාව කිපෙන කතාවක්. කතා කරන්න දුෂ්කරයි. දුස්සීලයත් එක්ක සීලය පිළිබඳ කතාව කරන්න අපහසු වන්නේ ඒ දුස්සීලයත් එක්ක සීල කතාව කරද්දී ඒ දුස්සීලයා ඒ කතාවට ගැටෙනවා. ඒ කතාවට කිපෙනවා. තරහ ගන්නවා. ඒ පිළිබඳ විරුද්ධව නැගී හිටිනවා. කෝපයත් දේශයත් නොසතුටත් පහළ කරනවා. ඒකට හේතුව මොකද්ද? මහණෙනි, ඒ කෙනා තුල සීල සම්පත්තිය තමා තුල දකින්නේ නැහැ කියනවා. ඒ හේතුවෙන් සීල කතාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබන්නේ නැහැ කියනවා. ඒ නිසා කියන දුස්සීලයාට සීල කතාව කිපෙන කතාවක් වන්නේ. එතකොට පින්වත්නි, සීල් රකින්න නැති කෙනෙක් එක්ක අපි සීලය පිළිබඳව කතා කරනවා. ඒක යාට සතුට හිතෙන කතාවක් නෙවෙයි. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ විදිහට දුස්සීල ජීවිතයක් ගත කරනවා. මේ විදිහට දුස්සීල ජීවිතයක් ගත කරන කෙනෙක් එක්ක ඒ සීලය පිළිබඳව කතා කරනවා. සීලයේ ආනිසංස පිළිබඳව කතා කරනවා. එතකොට අර කෙනා ඒ කතාවට කැමති වෙන්නේ නැහැ. ඇයි? අර කෙනා තුල ඒ වැරැද්ද තියෙනවා. ඒ කෙනා තුල සීල සම්පත්තිය නැහැ. ඒ කෙනා දුස්සීලයක් නිසා. පින්වත්නි, ඉස්සර නාලිකීර කියලා රජ කෙනෙක් ඉද්දී ඒ නාලිකීර රජුරෝ රජකම් කළේ කලිංගු රටේ. ඉතින් මේ නාලිකීර රජුරෝ රජකම් කරද්දී ඒ නාලිකීර රජුරුවන්ගේ උයනට ආව තාපසයෝ 500 දෙනෙක්.
ඉතින් ඒ තාපසය 500 දෙනා බොහොම සිල්වත්. ඊට පස්සේ ඒ රජතුමාගේ රාජධානියේ හිටපු මිනිස්සු මේ තාපසයන්ට උපස්ථාන කරන්න ඕන කියලා, මේ තාපසය බැහැදකලා වන්දනාමාන කරගන්න ඕන කියලා, දහම් කතාවක් අහන්න ඕන කියලා ඒ උයනට යන්න පිටත් වුණා. ඉතින් අර රජතුමාත් දැක්ක මේ මිනිස්සු යනවා. රජතුමාත් මොකද කරේ? මාත් මේ මිනිස්සුත් එක්ක යන්න ඕන කියලා මැටි ඇමතිවරු පිරිවරාගෙන ගියා. ඊට පස්සේ ඒ රජතුමාත් පැමිණි බව දැනගත්තම එතන හිටපු ප්‍රධාන තවුසා තවත් එතන හිටපු තවුසෙකුට කිව්වා බණ දහම් කියන්න දන්න බණ ටිකක් කියන්න කියලා. ඒ විලාවේදී සතුන් මැරීමෙන් වැළකීම ගැන, හොරකම් කිරීමෙන් වැළකීම ගැන, වැරදිකාම සේවනයෙන් වැළකීම ගැන, බොරු කීමෙන් වැළකීම ගැන, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වැළකීම ගැන දහම් කරුණු ටිකක් කිව්වා. එතකොට ඒ විදියට ධර්මයේ කියද්දී ඒ දුස්සීල භවයේ තියෙන විපත්තියත් සීලයේ තියෙන ආනිසංසත් කියද්දී අර රජතුමා දුස්සීල රජ කෙනෙක්. එතකොට අර රජතුමාට අර කරපු සීල කතාව දුක් කතාවක් වුණා. ඊට පස්සේ අර රජතුමා අර කතාවට කිපුණා. හැබැයි වචනයෙන් ප්‍රකාශ කළේ නැහැ. අර තවුසකුව රජතුමනි, සතුන් මැරීමෙන් වැළකෙන්න ඕන, සොරකම් කිරීමෙන් වැළකෙන්න ඕන, වැරදි කාම සේවනයෙන් වැළකෙන්න ඕන, බොරු කීමෙන් වැළකෙන්න ඕන. මේ විදිහට කියද්දී මේ මට තමයි කියන්නේ. මේ මම ප්‍රාණඝාතය කරන හින්දා මේ මට කියන්නේ. මම මේ හොරකම් කරන හින්දා මේ මට කියන්නේ. මම මේ වැරදි කාම සේවනය කරන හින්දා මට කියන්නේ. මම මේ බොරු කියන නිසා, මේ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන නිසා මේ මටමයි කියන්නේ කියලා අර දුස්සීල රජතුමාට තේරෙන්න ගත්තා. දැන් අර තවුසෝ ඒ කිසි දෙයක් දන්නේ. අර රජතුමා හිතුවේ මේ මට කියන්නේ කියලා. අර සීල කතාව කරද්දී අර දුස්සීල රජතුමාට ඒ කතාව දුක් කතාවක් වුණා. ඒ නිසා ඒකට කිපුණා. ඊට පස්සේ අර තවුසුන්ට කිව්වා, එහෙනම් තාපසවරුනි, හෙට දවසේ අපේ මාලිගාවට එන්න දානෙට. එහෙම කියලා රජතුමා පිටත් වෙලා ගියා. රජතුමා හිතා ගියා, හෙට මම උඹලට දෙන්නම් වැඩේ. හෙට මම උඹලට හොඳ දානයක් දෙන්නම් කියලා ගිහිල්ලා රාජමාලිගාවට ගිහිල්ලා කිපිලා කිව් යෝධයෝ ලැහැස්ති කරලා, ඊට පස්සේ භාජනවල අසූචි පුරවලා, අර භාජන වහලා තිබිලා, ඊට පස්සේ දඩු මුගුරු ගත් යෝධයෝ ලෑස්ති කළා, ඊට පස්සේ මස් කන බල්ලන් ලෑස්ති කරලා හිටියා. ඊට පස්සේ අර ප්‍රධාන තවුසා අනිත් තවුසුන්ට අවවාද කළා, හෙට අපි මාලිගාවේ දානෙට යනවා. ඉතින් අපි මේ ඇස කන නාසය දිවකය මන සංවර කරගන්න ඕන. ඒ හින්දා මේ මාලිගාවේ රාජමාලිගාවල විසභාග අරමුණු තියෙනවා. අපි ඒවයින් පරිස්සම් වෙන්න ඕන කියලා අවවාද කරලා දැන් ඔන්න පහුවෙනිදා දානෙට පිටත් වුණා. ඉතින් අර සීලවන්ත තාපසවරු කිසි දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ මාලිගාවට අර තාපසවරු වැඩියට පස්සේ රජතුමා ඉන්න තාපසවරුනි කියලා උඩු මහලට එක්කගෙන ගියා. උඩු මහලට එක්කගෙන ගියාට පස්සේ දානිනේ කියලා අර දානේ භාජන ඔක්කොම මැරලා පෙන්නුවා. ඔක්කොගෙම අසූචි පුරවලා. ඊට පස්සේ ඊයේ මට හොඳටම දොස් කිව්වා ඊයේ. මෙන්න උඹලට කන්න තියෙන දේවල් කාපල්ලා දැන් කී අර අසූචි අරගෙන අර තාපසවරුන්ගේ හිස් මුදුනට දැම්මා. ඊට පස්සේ
අර යෝධයන්ට කිව්වා මුන්ට ගහලා තරලා අර පහළට දමාපල්ලා කියලා. අර යෝධයෝ දඩු මුගුරු වලින් තලලා පහළට දැම්මා. අර පහළ බැඳලා හිටපු අර මිනී කන බල්ලන් විසින් අර තාපසයන්ව කාලා ඉරලා දැම්මා. තාපසයවරු 500ම මැරුවා. එතකොට බලන්න පින්වත්නි, මේ නිසා ඒ කරපු පාපය නිසා දෙවිවරු කිපිලා නවවිධ වරුසා වස්සවල ඒ මුළු රාජධානියම විනාශ කළා. ඒ පාපයට හවුල් වුණු සියලු දෙනාම නිරේ ගියා. එතකොට පින්වත්නි, අර තාපසවරු කතා කරේ සීල කතාව. හැබැයි ඒක දුස්සීලයාට කිපෙන කතාවක් වුණා. බලන්න, ඒ නිසා අර දුස්සීල වූ රජතුමා අර තාපසවරු 500 දෙනා මැරුවා. මෙන්න මේ විදිහට තමයි ඒ කාලේ කාලිංගාරණ්‍ය වුණේ කියලා ඒ දේශනාවේ සඳහන් වෙනවා. එතකොට පින්වත්නි, දෙවෙනි එක තමයි දුස්සීල කෙනාට සීල කතාව දුක් කතාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අල්පශ්‍රුතයාහට බහුශ්‍රුත බව පිළිබඳ කතාව කිපෙන කතාවක්. එතකොට දහන් දැනුමක් නැති කෙනෙක් එක්ක බහුශ්‍රුත භාවය පිළිබඳ කතාව කරන එක කිපෙන කතාවක් වෙන්නේ. මොකද ඒ කෙනත් එක්ක ඒ බහුශ්‍රුත බව පිළිබඳව කතා කරද්දී ඒ කෙනා ගැටෙනවා කියනවා, කිපෙනවා, තරහ ගන්නවා, විරුද්ධව නැගී සිටිනවා, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරනවා. ඒකට හේතුව මොකද්ද? ඒ කෙනා තුල ශ්‍රුත සම්පත්තිය දකින්නේ කියනවා. තමා තුල ශ්‍රුත සම්පත්තිය දකින්නේ කියනවා. ඒ හේතුවෙන් බහුශ්‍රුත බව පිළිබඳ කතාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබන්නේ කියනවා. අල්ප ශ්‍රුතයාට බහුශ්‍රුත බව පිළිබඳ කතාව කිපෙන කතාවක් වෙනවා කියනවා. එතකොට පින්වත්නි, දහන් දැනුමක් නැති කෙනෙක් එක්ක අපි බොහෝ දහම් කරුණු කතා කරන්න යද්දී ඒ කෙනා ඒකට කැමති වෙන්නේ නැහැ. එතකොට දහම් දැනුමක් නැති කෙනෙක් එක්ක අපි දහම් කරුණක් කතා කරද්දී අර දහම් දැනුම නැති කෙනා ඒ කතාවට සතුටු වෙන්නේ නැහැ. ඒ කතාවට කිපෙනවා. එතනින් ලිස්සලා යන්න තමයි බලන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මසුරු කෙනාට ත්‍යාගී බව පිළිබඳ කතාව කිපෙන කතාවක් වන්නේ කොහොමද? මසුරු කෙනාත් එක්ක දන් දෙන එක පිළිබඳව කතා කරද්දී ඒකට ගැටෙනවා, කිපෙනවා, තරහ ගන්නවා, විරුද්ධව නැගී සිටිනවා, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරනවා. ඒකට හේතුව මොකද්ද? ඒ කෙනා තුල ත්‍යාග සම්පත්තිය දකින්නේ කියනවා. ත්‍යාග සම්පත්තිය තමා තුළ නොදකින නිසා ඒ කතාව කරද්දී ඒ කෙනාට සතුටක් හිතේ ඇති වෙන්නේ නැහැ. ප්‍රීති ප්‍රමුදිත බව ලබන්නේ. ඒ නිසා මසුරාට ත්‍යාගී බව පිළිබඳ කතාව කිපෙන කතාවක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වත්නි, දන් දෙන්න අකමැති, දන් දෙන්න කැමති නැති මසුරු පුද්ගලයාත් එක්ක දන් දීමේ ආනිසංස කතා කරාට එයා කැමති වෙන්නේ නැහැ. එයා දානි අනුමෝදන් වෙන්නේවත් නැහැ. එයා දානීය දෙන එක වළක්වන්න තමයි උත්සාහ කරන්නේ. එයා කියන්නේ පුළුවන් තරම් Tamanට හම්බ කරගනින්. අනිත් අයට දීමෙන් ඇති ඵලය මොකද්ද? ඕව මහ බොරු වැඩ කිය අර දන් දෙන්න කෙනාගේ සිත පෙළනවා. එතකොට ඒ දන් දෙන්න කැමති නැ අන්නේ වගේ කෙනෙක් එක්ක දන් දීම ගැන කතා කරද්දී අර කෙනා කිපෙනවා, නොසතුට පහළ කරනවා, කෝපයත් ද්වේෂයත් ඇති කර ගන්නවා. එතකොට මේ අපිට සාමාන්‍ය ලෝකෙ පින්වත්නි දකින්න ලැබෙනවා,
මසුරු පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒ අය විශ්වාස කරන්නේ මේ දානෙන් ලැබෙන මේ දානෙන් පින් රැස් වෙනවා කියන එක විශ්වාස කරන්නේ නැහැ. දන් දීමේ ඵල විපාක තියෙනවා කියන එක විශ්වාස කරන්නේ නැහැ. එතකොට අන්නේ කෙනෙක් එක්ක ඒ වගේ මිත්‍යා දෘෂ්ටික ගත් කෙනෙක් එක්ක දානය පිළිබඳව කතා කරද්දී අර කෙනා කිපෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මසුරු කෙනත් එක්ක ත්‍යාගී බව පිළිබඳව කතා කරන්න බෑ. හේතුව මසුරු කෙනා තුල ත්‍යාග සම්පත්තිය නැහැ. එයා තුල ත්‍යාග සම්පත්තිය නැති නිසා ඒ කෙනත් එක්ක කතා කරන්න බෑ කියනවා ත්‍යාගය පිළිබඳව. එතකොට ඒ කෙනාට කිව්වොත් අපි මෙන්න මෙහෙම දානයක් දුන්නා. මහා සංඝ දානයක් දුන්නා. අනුමෝදන් වෙන්නේ. ඒ කෙනා අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ කෙනා ඒකට සතුටු වෙන්නේ නැහැ. ඒ කෙනා තුල ත්‍යාග සම්පත්තිය නැති නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දුෂ්ප්‍රඥයා හට ප්‍රඥාව පිළිබඳ කතාව කිපෙන කතාවක් වන්නේ කොහොමද? ඒ කියන්නේ ප්‍රඥාව නැති කෙනෙක් එක්ක ප්‍රඥාව පිළිබඳ කතා කරන්න බෑ. ඒක කතා කරන්න අපහසුයි. ප්‍රඥාව නැති කෙනෙක් එක්ක ප්‍රඥාව පිළිබඳව කතා කරද්දී ඒක නා කිපෙනවා. ඒ මොකද මහණෙනි දුෂ්ප්‍රඥයා ප්‍රඥාව පිළිබඳව කතා කරනකොට ඒකට ගැටෙනවා. කිපෙනවා. තරහ ගන්නවා. විරුද්ධව නැගී සිටිනවා. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරනවා. ඒකට හේතුව මොකද්ද? මහණෙනි ඒ කෙනා තුල ප්‍රඥා සම්පත්තිය තමා තුල දකින්නේ නැහැ කියනවා. තමා තුල ප්‍රඥා සම්පත්තිය දකින්නේ නැති නිසා ප්‍රඥාව පිළිබඳව කතා කරද්දී ඒ කෙනාගේ සිතේ ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබන්නේ නැහැ කියනවා. ප්‍රීතිය හා සතුට ඒ කෙනාගේ හිතේ ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා කියනවා දුෂ්ප්‍රඥයාට ප්‍රඥාව පිළිබඳ කතාව කිපෙන කතාවක් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ පුද්ගලයන් පස් දෙනාගේ කතාව කිපෙන කතාවක් කියන. මෙන්න මේ පුද්ගලයෝ පස් දෙනාත් එක්ක මෙන්න මේ කතා පහ කරන්න බෑ දුෂ්කරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මෙන්න මේ පුද්ගලයෝ පස් දෙනාත් එක්ක මේ කතාව කරන්න පුළුවන්. ඒ තමයි සද්දස්ස භික්කවේ සද්දා කතා සුකතා. ශ්‍රද්ධාවන්තයාත් එක්ක ශ්‍රද්ධාව පිළිබඳව කතා කව මිහිරි කතාවක්. කතා කරන්න පහසුයි. ඊට පස්සේ සීලවතෝ සීල කතා සුකතා. සිල්වත් කෙනත් එක්ක සීලය පිළිබඳ කතාව කරන්න පහසුයි. බහුස්සුතස්ස බාහුසච්ච කතා සුකතා. බ්‍රහුස්සුත කෙනත් එක්ක බහුශ්‍රුත කෙනත් එක්ක බහුශ්‍රුත භාවය පිළිබඳ කතාව මිහිරි කතාවක් කරන්න පහසුයි. ත්‍යාගවන්තයත් එක්ක ත්‍යාග දීම පිළිබඳ කතාව කරන්න පහසුයි මිහිරි කතාවක්. ප්‍රඥාවන්තයත් එක්ක ප්‍රඥාව පිළිබඳ කතාව කරන්න පහසුයි මිහිරි කතාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ශ්‍රද්ධාවන්තයා හට මේ ශ්‍රද්ධාවන්තයා හට ශ්‍රද්ධාව පිළිබඳව කතාව මිහිරි කතාවක් වන්නේ කොහොමද? ශ්‍රද්ධාවන්තයත් එක්ක ශ්‍රද්ධාව පිළිබඳව කතා කරද්දී ඒ කෙනා ගැටෙන්නේ නැහැ කියනවා. කිපෙන්නේ නැහැ කියනවා. තරහ ගන්නෑ. විරුද්ධව නැගී හිටින්නේ නැහැ. කෝපයත් දේශයත් නොසතුටත් පහළ කරන්නේ නැහැ. ඒකටම හේතුව මොකද්ද? තමා තුල ශ්‍රද්ධා සම්පත්තිය දකිනවා කියනවා. එතකොට එයත් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබනවා. ඒ නිසා ඒ ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව පිළිබඳ කතාව මිහිරි කතාවක්. එතකොට යම්කිසි කෙනෙකු තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා නම් ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදීමක් තියෙනවා නම්
මේ තෙරුවන ගැන යම් කිසි කෙනෙක්ගේ සිත තුළ පැහැදීමක් තියෙනවා නම් ආන් ඒ කෙනත් එක්ක ඒ ශ්‍රද්ධාව පිළිබඳව කතා කරද්දී ඒ කෙනා සතුටටපත් වෙනවා. ඒ වගේ කෙනෙක් එක්ක බුදුරජාන් වහන්සේගේ ගුණ කියනවා. ධර්මයේ ගුණ කියනවා. සංඝ රත්නයේ ගුණ කියනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ ගුණ කියද්දී ධර්මයේ ගුණ කියද්දී සංඝ රත්නයේ ගුණ කියද්දී මෙයාගේ සිතේ මහා සතුටක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට ඒ කෙනා ආන්නේ වගේ කෙනෙක් එක්ක ශ්‍රද්ධාවන්ත කෙනෙක් එක්ක ශ්‍රද්ධා සම්පත්තිය තියෙන කෙනෙක් එක්ක ශ්‍රද්ධාව පිළිබඳ කතාව සුඛතා පහසුයි කියනවා කරන්න. මිහිරි කතාවක් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලවන්තයා හට සීලය පිළිබඳ කතාව මිහිරි කතාවක්. සිල්වත් කෙනාත් එක්ක සීලය පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ කතාවට ඒ කෙනා ගැටෙන්නේ නැහැ. කිපෙන්නේ නැහැ. තරහ ගන්නෑ. ඒ කතාවට විරුද්ධව නැගී හිටින්නේ නැහැ. ඒ කෝපය, දේශය, නොසතුට පහළ කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒ කෙනා තුළ සීල සම්පත්තිය තියෙනවා. ඒ හේතුවෙන් සීල කතාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබනවා. සීලවන්තයාට සීලය පිළිබඳ කතාව මිහිරි කතාවක් වෙනවා. එතකොට පින්වත්නි යම් කිසි සිල්වත් කෙනෙක් එක්ක අපි සීලී ආනිසංස ගැන කියනවා. දුස්සීලයාගේ ආදීනව ගැන කියනවා. සිල්වත් වීමේ ආනිසංසත් දුස්සීල වීමේ ආදීනවත් කියද්දී ඒ කෙනා ඒ කතාව අහන්න කැමතියි. ඇයි ඒ කෙනා තුළ සීල සම්පත්තිය තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලවන්තයාට ලැබෙන ආනිසංස 5ක් තියෙනවා. සීලවන්තයාට ඒ සිල්වත් බව නිසා සීලවන්තයාගේ භවභෝග සම්පත් දියුණු වෙනවා. ඒ වගේම සීලවන්තයා ගැන කල්යාණ කීර්තිරාවයක් පැතිරිලා යනවා. ඒ වගේම සීලවන්තයා යම් කිසි පිරිසක් ගාවට යද්දී ඕනම පිරිසක් ගාවට යද්දී විසරදව යනවා. හැකිලෙන්නේ නැතුව පැකිලෙන්නේ නැතුව තේජස් සහිතව විසරදව යනවා කියන සීලවන්ත කෙනා. ඒ වගේම සීලවන්ත කෙනා මැරෙන මොහොතේදී අසම්මූලෝ කාලං කරෝති. ඒ කෙනාගේ සිහිය මුලා වෙන්නේ නැහැ. ඒ වගේම සිල්වත් කෙනා මරණින් මත්තේ ස්වර්ගයේ ඉපදිලා සතුටු වෙනවා. මේක තමයි කියනවා සීලවන්තයාගේ ආනිසංස 5. සිල්වතාට ලැබෙන ආනිසංස. එතකොට සිල්වත් කෙනාට මෙන්න ඒ සිල්වත් බව නිසා මෙන්න මේ ආනිසංස ලැබෙනවා. එතකොට මේ පිළිබඳව කතා කරද්දී සිල්වත් කෙනෙක් එක්ක සීලයෙන් ලැබෙන ආනිසංස ගැන සිල්වත් වීමේ ලැබෙන යහපත් විපාක ගැන කතා කරද්දී අර සීල සම්පත්තිය තියෙන කෙනා තව තවත් සතුටටපත් වෙනවා. ප්‍රීතියටපත් වෙනවා. ප්‍රමුදිත බවටපත් වෙනවා. නමුත් පින්වත්නි දුස්සීලයත් එක්ක නම් සීල කතාව කරන්න බෑ. දුස්සීලයත් එක්ක සීල කතාව කරද්දී ඒ කෙනා ගැටෙනවා. තරහ ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහුශ්‍රෘතයාත් එක්ක බහුශ්‍රෘත බව පිළිබඳ කතාව මිහිරි කතාවක්. බහුශ්‍රෘතයා බහුශ්‍රෘත බව පිළිබඳ කතාව කරනකොට ගැටෙන්නේ කිපෙන්නේ ව්‍යාපාදයට පැමිණෙන්නේ විරුද්ධව නැගී හිටින්නේ කෝපය ද්වේෂය නොසතුටත් පහල කරන්නේ. ඒකට හේතුව මොකද්ද? ඒ කෙනා තුල ශ්‍රුත සම්පත්තිය දකින්නවා කියනවා. තමා තුල ශ්‍රුත සම්පත්තිය දකින්නවා. ඒ හේතුවෙන් බහුශ්‍රෘත බව පිළිබඳව කතාව කරද්දී ඒ කෙනා ප්‍රීතියටපත් වෙනවා. සතුටටපත් වෙනවා. ඒ නිසා බහුශ්‍රෘතයාට බහුශ්‍රෘත බව පිළිබඳ කතාව මිහිරි කතාවක් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක්ට දහන් දැනුමක් තියෙන කෙනෙක් තවත් දහන් දැනුමක් තියෙන කෙනෙක් එක්ක කතා බහ කරනවා. එතකොට ඒ කතාව
ඒ කෙනාට මිහිරි කතාවක්. එතකොට ධර්මයේ දන්න කෙනෙක් එක්ක බහුශ්‍රృతභාවය පිළිබඳ කතා කරනවා. ඒක මිහිරි කතාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ත්‍යාගවන්තයා හට ත්‍යාගී බව පිළිබඳ කතාව මිහිරි කතාවක් වන්නේ කොහොමද? මහණෙනි, ත්‍යාගවන්තයා ත්‍යාගී බව පිළිබඳ කතාව කරන කල්හි ගැටෙන්නේ නැහැ, කිපෙන්නේ නැහැ, තරහ ගන්නෑ, විරුද්ධව නැගී සිටින්නේ නැහැ, කෝපයක් දේශයක් නොසතුටක් පහළ කරන්නේ. ඒකට හේතුව මොකද්ද? මහණෙනි, ත්‍යාග සම්පත්තිය තමා තුළ දකිනවා. ඒ හේතුවෙන් ත්‍යාගී බව පිළිබඳව කතාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබනවා කියනවා. එතකොට දන් දෙන්න කැමති කෙනෙක් එක්ක, මසුරු මල නැති කෙනෙක් එක්ක මේ ත්‍යාගය පිළිබඳව කතාව කරනවා, ඡාග කතාව. එතකොට දන් දෙන්න කැමති කෙනෙක් එක්ක දානි ආනිසංස ගැන කතා කරනවා. ආන්න එතකොට ඒ කෙනා ඒකට කිපෙන්නේ නැහැ. ඒ ගැන සතුටටපත් වෙනවා. එතකොට දන් දීමේ ආනිසංස ගැන කියද්දී ඒ කෙනා තව තවත් සතුටටපත් වෙනවා. ඔන්න දන් දෙන කෙනෙක්, දන් දෙන්න කැමති කෙනෙක්ට ඔන්න කියනවා දානෙන් ලැබෙන මේ සන්දිට්ඨික ඵල විපාක තියෙනවා. මේ ජීවිතේත් ලැබෙන ඵල විපාක තියෙනවා. කියනවා දන් දෙන කෙනා අනිත් අයට බොහෝ ප්‍රියමනාප වෙනවා. ඊට පස්සේ කියනවා දන් දෙන කෙනා ගැන කල්යාණ කීර්තිරාවයක් පැතිරලා යනවා. මේ කෙනා දානපතියෙක් කියලා. ඊට පස්සේ දන් දෙන කෙනා ඕනෑම තැනකට යද්දී, ඕනෑම පිරිසක් මැදට යද්දී විශාරදව යනවා, තේජස් සහිතව යනවා, පැකිලෙන්නේ නැතුව යනවා, හැකිලෙන්නේ නැතුව යනවා, මූණ බිමට හරව ගන්න නැතුව යනවා. දන් දෙන කෙනාට ලැබෙන ආනිසංසයක් මේ ජීවිතේදීම. ඊට පස්සේ ඒ දන් දෙන කෙනාට සාන්ත සත්පුරුෂයන් ඇසුරට ලැබෙනවා. ඉතින් මේ ජීවිතයෙන් ලැබෙන මේ ආනිසංස හතර ගැන ඔන්න දන් දෙන්න කැමති කෙනෙක් එක කියනවා. ත්‍යාගවන්ත කෙනෙක් එක කියනවා. කියද්දී මේ කෙනා සතුටින් මේක අනුමෝදන් වෙනවා. එයා තව තවත් දන් දෙන්න හිත නැමෙනවා යාගේ. මේක කියද්දී එයාගේ සිතේ ප්‍රීතිය ප්‍රමුදිත බව හට ගන්නවා. එතකොට ඒක තමයි දානේ, ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ත්‍යාගවන්තයත් එක්ක ත්‍යාගී බව පිළිබඳ කතාව මිහිරි කතාවක් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ප්‍රඥාවන්තයා හට ප්‍රඥාව පිළිබඳ කතාව මිහිරි කතාවක්. ප්‍රඥාව තියෙන කෙනෙක් එක්ක ප්‍රඥාව පිළිබඳව කතා කරද්දී ඒක නා ගැටෙන්නේ නැහැ කියනවා. කිපෙන්නේ නැහැ කියනවා. තරහ ගන්න නැහැ කියනවා. විරුද්ධව නැගී සිටින්නේ නැහැ කියනවා. කෝපයක්, ද්වේෂයක්, නොසතුටක් පහළ කරන්නේ නැහැ කියනවා. ඒකට හේතුව මොකද්ද? මහණෙනි, ඒ කෙනා තමා තුළ ප්‍රඥා සම්පත්තිය දකිනවා කියනවා. ඒ නිසා ප්‍රඥා සම්පත්තිය තමා තුළ දකින නිසා ප්‍රඥාව පිළිබඳව කතා කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබනවා. එයාගේ සිතේ සතුටක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රඥාවන්තයාට ප්‍රඥාව පිළිබඳ කතාව මිහිරි කතාවක්. එතකොට පින්වත්නි, යම්කිසි කෙනෙක් එක්ක මේ ජීවිතය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක මේ ජීවිතේ ගැන, මේ ජීවිතේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, මේ ජීවිතේ තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක්, අනාත්ම දෙයක් ගැන කියලා කියද්දී ආන් ඒ කෙනා සතුටටපත් වෙනවා, ප්‍රඥාවන්තයා. එතකොට ප්‍රඥාවන්තයෙක් එක්ක ප්‍රඥා කතාව කරද්දී, ප්‍රඥාව පිළිබඳව කතාව කරද්දී සතුටටපත් වෙනවා. දුෂ්ප්‍රඥ කෙනෙකුට, ප්‍රඥාව නැති කෙනෙකුට මේ ජීවිතේ අනිත්‍යයි, මේ ජීවිතේ දුක්ඛුණ දෙයක්,
මේ ජීවිතේ තමාගේ වසඟේ පවත්වන්න බෑ කියලා කියද්දි කිපෙනවා. ප්‍රඥාව නැති කෙනෙකුට මේ ශරීරයේ තියෙන දෙතිස් කුණුපයන් පිළිබඳව මේ අසුභය වඩන්න කියලා කියද්දි කිපෙනවා. ආවුව කියන්න එපා. පෞල් කඩා කප්පල් වෙනවා. පෞල් අවුල් වෙනවා. ඒ විදියට දුෂ්ප්‍රඥ කෙනා හිතනවා. නමුත් ප්‍රඥාව තියෙන කෙනා මේ ජීවිතයේ ඇතිවීම නැතිවීම ගැන යම් අවබෝධයක් තියෙන කෙනා මේ ජීවිතේ අනිත්‍ය වුණ දෙයක්, මේ ජීවිතේ දුක් වුණ දෙයක්, මේ ජීවිතේ තමාගේ වසඟේ පවත්වන්න බැරි දෙයක්, මේ ඇස කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, කන නාසය දිව කය මනස කියන්නේ අනිත්‍ය දෙයක් කියලා කියද්දි ප්‍රඥාවන්තයා ඒකට ඒ ප්‍රඥා කතාව කරද්දී ඒ ජීවිතය ගැන කතාව කරද්දී ඒ ජීවිතයේ අවබෝධයෙන් කලකිරීම ගැන කතාව කරද්දී ඒ කෙනා සතුටටපත් වෙනවා. ඒ කෙනා ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබනවා. ඒ මොකද ඒ කෙනා තුළ ප්‍රඥා සම්පත්තිය තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි පින්වත්නි වදාළේ මේ ධර්මයේ තියෙන්නේ දුෂ්ප්‍රඥ කෙනාට නෙවෙයි ප්‍රඥාවන්තයාටයි. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි ප්‍රඥාව තියෙන කෙනාටයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ විදිහට ප්‍රඥාවන්තයත් එක්ක ප්‍රඥාව පිළිබඳව කතාව කරන්න පහසුයි. දුෂ්කර නෑ. ඒක මිහිරි කතාවක් කියලා. මේ තමයි පුද්ගලයන් පස් දෙනෙකුගේ කතාවන් මිහිරි කතාවන් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පුද්ගලයෝ පස් දෙනෙක් ඉන්නවා. ආන්ගේ පුද්ගලයොත් එක්ක මේ කතාවන් කරන්න බෑ, දුෂ්කරයි. පුද්ගලයෝ පස් දෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයෝ පස් දෙනාත් එක්ක යන්නේ කතාවන් කරන්න පහසුයි. ඒ තමයි යම් දුස්සීල කෙනත් එක්ක සීල කතාව කරන්න බෑ. ඒක දුක් කතාවක්. ශ්‍රද්ධාව නැති කෙනත් එක්ක ශ්‍රද්ධාව පිළිබඳ කතාව කරන්න බෑ. ඒක දුක් කතාවක්. දන් දෙන්නේ නැති කෙනත් එක්ක දන් දීම පිළිබඳව කතාව කරන්න බෑ. ඒක දුක් කතාවක්. අල්පශ්‍රුතයත් එක්ක බ්‍රහුශ්‍රුත භාවය පිළිබඳව කතාව කරන්න බෑ. ඒක දුක් කතාවක්. ප්‍රඥාව නැති කෙනත් එක්ක ප්‍රඥාව පිළිබඳ කතාව කරන්න බෑ. ඒක දුක් කතාවක්. ඒ වගේම ශ්‍රද්ධාව තියෙන කෙනත් එක්ක ශ්‍රද්ධාව පිළිබඳ කතාව කරන්න පුළුවන්. ඒක මිහිරි කතාවක්. සීලවන්තයත් එක්ක සීලය පිළිබඳ කතාව කරන්න පුළුවන්. ඒක මිහිරි කතාවක්. ඒ වගේම බහුශ්‍රුතයත් එක්ක බහුශ්‍රුත භාවය පිළිබඳ කතාව කරන්න පුළුවන්. ඒක මිහිරි කතාවක්. ත්‍යාගවන්තයත් එක්ක ත්‍යාග දන් දීම ගැන කතා කරන්න පුළුවන්. ඒක මිහිරි කතාවක්. ප්‍රඥාවන්තයත් එක්ක ප්‍රඥාව පිළිබඳ කතාව කරන්න පුළුවන්. ඒක මිහිරි කතාවක්. එතකොට පින්වත්නි අපිට පේනවා මේ මෙතන ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ පහ පංචසේක බල. එතකොට යම්කිසි කෙනෙක් මේ පංචසේක බල වලින් යුක්තව හිටියොත් අන්නේ කෙනත් එක්ක මේ කතාව කරන්න පුළුවන්. එතකොට පින්වත්නි අපි අපේ ජීවිතේ උත්සාහ කරන්න ඕන ශ්‍රද්ධාව දියුණු කරගන්න, සීලය ඇති කරගන්න, බහුශ්‍රුත භාවය ඇති කරගන්න, ඒ වගේම ත්‍යාගවන්ත බව ඇති කරගන්න, ප්‍රඥාවන්ත වෙන්න අපි උත්සාහ කරන්න ඕන. එතකොට මේ පංචසේක බල අපේ ජීවිතේ ඇති කරගත්තොත් අපේ ජීවිතේ මරණින් මත්තේ දෙවියන් අතර උපත ලබන්න පුළුවන්. ඒ වගේම අපට මේ නිවන් අවබෝධ කරා යන්න මේ පංචසේක බල උපකාර වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් තුල බුදුරජාන් වහන්සේ කිරී පැහැදීම, ඒ වගේම සිල්වත්ව වාසය කිරීම, ඒ වගේම
හොඳ දහන් දැනුමක් ඇති කර ගැනීම, ඒ වගේම මසුරු මල නැතුව දන් දෙන්න පුළුවන් විදිහට සිත සදා ගැනීම, ඊට පස්සේ මේ ජීවිතයේ තියෙන අනිත්‍ය පිළිබඳව, දුක්ඛ අනාත්ම භාවය පිළිබඳව මෙනෙහි කිරීම, ප්‍රඥාවන්ත වීම, මෙන්න මේ පංචශේක බල ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. එතකොට මේ විදියට ඒ කෙනා ඒ පංචශේක බල දියුණු කරගත්තොත් ඒ කෙනාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වය කරා රැගෙන යන්න පුළුවන්. ඒ කෙනාට මේ ධර්මයෙන් පිළිසරණක් ලබන්න පුළුවන්. ඒ කෙනාට මේ සතර අපායෙන් ගැලවෙන ජීවිතයක් ලබන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, අපි උත්සාහ කරන්න ඕන මේ පංචශේක බල අපේ ජීවිතය තුළ ඇති කරගන්න. ඒ නිසා මේ පින්වතුන්ටත් මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේක බල ධර්මයන් තමන්ගේ ජීවිතයේ දියුණු කරගන්න, ඇති කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දින නුවණැස පාදන සිරි සදහම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් එරංග මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් මේ රැස්වුණ පුණ්‍යානුභාවයෙන් මේ අය ප්‍රධාන අරමුණු විදියට සඳහන් කරලා තියෙන්නේ මේ සියලු දෙනාටම සසරේ ඇති බියකරු බව වටහාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් උපකාර වේවා කියලා. ඉතින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයටපත් වේවා. දෙවියෝ දමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර අපගේ පිරිනත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. අමා මහ නිවනින්ම සැනසීම ලබන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ගේ නමින්, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන් සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් එරංග මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත්, එම පවුල්වල සියලු පින්වතුන්ටත්, නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ගෞතම බුදු සසුනේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.